ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම නිසංසලා රත්නායක මම පත්‍රජිත් සෞම්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ජනතාවට කොරෝනා එන්නත් ලබා දීම බස්නාහිරින් ඇරඹේ. විජේමෝ ලොකුබණ්ඩාර මහතා දැයෙන් සමුගනී. කැකුළු තුරු උදානයේ පාසල් පළමු ශ්‍රේණියෙන්ම ඇරඹේ. පාසල්වල උත්සව නැවත දැනුම් දෙනතුරු අත්විටුවීමට පියවර. බස්නාහිර පෙර පාසල් මාර්තු 15 ඇරඹීමට අනුමැතිය. මහනගර සභා නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ සංශෝධන කඩිනම් කිරීමට අගමැතිගෙන් උපදෙස්. ජාතික රූපවාහිනිය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට මුල් තැන දෙමින් 39 වෙනි සංවත්සරයේ අභිමානයෙන් සමරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කොරෝනා මර්ධනය නැත මහජනතාවට ලබා දීම අද සිට ක්‍රියාත්මකයි. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා. මුල් අධීර යටතේ බස්නාහිර පළාත් තුළ COVID-19 වැළඳීමට වැඩි ඉඩකඩක් ඇති අවදානම් කලාපවල සිටින පිරිස් හඳුනාගෙන ඔවුන්ට එන්නත් ලබා දීම සිදු කරනවා. ඒ අනුව අද කොළඹ මහනගර සභා සීමාව තුළ විශේෂයෙන්ම ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ ඒ සේවක සේවිකාවන් සඳහා අද එන්නත් කිරීම ආරම්භ කරුවා. පිට අවශ්‍ය ප්‍රමාණය සල්ලි තිබුණත් අවශ්‍ය ප්‍රමාණයට ඇණවුම් කරලා තිබුණත් මේ එන්නත් ලබා ගැනීම අරගලය තුළ අවදානම් කණ්ඩායම් අවදානම් ග්‍රාම නිලධාරී වසම්වල මේ එන්නත් කරණය ආරම්භ කරන්න අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත වේදයේ තියෙන දත්ත තොරතුරු මත ආරම්භ කරුවා. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මේ දක්වා 1,89,349 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කරණය ආරම්භ කෙරුණේ ඉකුත් 29 වෙනි දිනයි. COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 69,411 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 91.37ක්. 8.11ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 6,157 දෙනෙකු ඒ අතර වනවා. පූර්ණ සුවය ලබා මෙම මාස ආරම්භයේ සිට අද දක්වා 12,250 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද පිටව ගිය පිරිසට 715 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 311 දෙනෙකු අද හඳුනා ගන්නු ලැබුවා. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරාශ්‍රිතව වාර්තා වූ රෝගීන්. මේ වෙනකොට පේනවා මේ අවදානම ගැන ජනතාවගේ තියෙන බය නැති වෙලා කියලා. ජනතාවගේ අවදානම් හැසිරීම් රටාවන් අපි දකින. ජනතාව විශාල වශයෙන් එකතු වෙන මගුල් ගෙවල් උත්සව සාද වගේ අවස්ථාවල මේ පැතිරීම වේගවත් වෙනවා. බොහොම ආදරෙන් ජනතාවගේ සහයෝගය ඉල්ලනවා. අලුත් වෛරස් එකේ තියෙන අවදානම වේගෙන් පැතිරෙන්න පුළුවන්. වරකට රෝගීන් විශාල ප්‍රමාණයක එකපාර වාර්තා වෙන්න පුළුවන්. හැබැයි මේක මාරාන්තිකයි කියලා කොහෙවත් වාර්තා වෙලා නැහැ. බොහොම වගකීමෙන් කියන මේ රටක් ලොක්ඩවුන් කරන්නේ නැහැ. නමුත් අපි මේ ක්ලස්ටර්ස් ගැන අවධානයෙන් ඉන්න. සමහරට ග්‍රාම නිලධාරී වසම් පාරවල් වල සංචරණය සීමා කරන්න ඔය රෝගීන් වාර්තා වීම අනුව. දැනට රටවල් 82ක මේ ප්‍රභේදය දකින්නට ලැබෙනවා. ඒ රටවල් වල මේ ප්‍රභේදය දකින්න ලැබුණා කියලා ඒක ඒ රටවල් වලට එහෙම නිකන් භයානක තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඊටමත් සූක්ෂම ලෙස එම රටවල් වල එම වෛරස් ප්‍රභේදය පාලනය කරගෙන තියෙනවා. ඉතින් මේවා ඉස්සරහටත් වෙන වෙන ප්‍රභේද ගොඩක් පැතිරීගෙන යනවා. ඒක මේ වෛරසයේ ස්වාභාවික ලක්ෂණයක්. නැතුව අනවශ්‍ය බයක් ඇති කර ගැනීම කිසිම තේරුමක් නැහැ. PCR පරීක්ෂණ 16,866ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 19,31,699ක්. COVID-19 තවත් පුද්ගල මරණ 7ක් මෙරටින් ඊයේ වාර්තා වුණා. ඔවුන් ගොතටුව, අංගොඩ, කුරුණෑගල, මහවැල, පේරාදෙණිය, ගම්පොළ සහ යාපන යන ප්‍රදේශවල පදිංචිකරුවන්. කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් පාසල්වල සියලු උත්සව පැවැත්වීම යලි දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා උපදෙස් ලබා දී තිබෙනවා. පාසල් තුල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමැතිය ඇතුව සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව පාසලේ විෂය සමගාමී කටයුතු කෙරීගෙන යනවා. ඒවට කිසිම බාධාවක් නැහැ. දරුවන්ගේ නායකත්වය, කතිකත්වය, ඒ වගේම සෞඛ්‍ය ප්‍රවර්ධන ඒ වගේ කටයුතු සඳහා ඉඩ දීලා තියෙනවා. රථ වාහන පෙළපාලි, බයිසිකල් පෙළපාලි, තූර්ය වාදක පෙළපාලි, කණ්ඩායම් පෙළපාලි දාලා ඒ වගේ කටයුතු වලට කිසිම අවසරයක් නැහැ. බස්නාහිර පළාත සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්ලා තියෙන්නේ. අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු 11 වෙනිදා අවසන් වූ පසු මාර්තු 15 වෙනිදා බස්නාහිර පළාතේ සියලු පාසල් විවෘත කරන්නයි කියලා.
බස්නාහිර පළාතේ පෙර පාසල් අදාළ ප්‍රදේශවල සෞඛ්‍යාංශ නිර්දේශ මත මාර්තු 15 සිට ආරම්භ කිරීමට අවසර ලබා දී තිබෙනවා. දිස්ත්‍රික් කොයිඩ් කමිටුව ඒ වගේම ප්‍රාදේශීය කොයිඩ් කමිටුව විශේෂයෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමා සහ දිස්ත්‍රික් ලේකම්තුමා ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ ගරු සභාපතිතුමා සහ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ඒ අයගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් තමයි තීරණය කළ යුත්තේ. අවදානමක් නැහැ. ඒ නිසා පෙර පාසල ආරම්භ කරන්න පුළුවන් කියන නිර්දේශයත් එක්ක තමයි පෙර පාසල ආරම්භ කරන්න අපි අනුමැතිය ලබා දීලා තියෙන්නේ. හිටපු අමාත්‍යවරයෙකු කතානායකවරයෙකු හා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වූ විජයමු ලොකු බණ්ඩාර මහතාගේ අවමංගල්‍ය කොටිකාවත්ත පොදු සුසානුභූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණා. COVID-19 ආසාදනය වීමෙන් කොළඹ IDH රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටි විජයමු ලොකු බණ්ඩාර මහතා අභාව ප්‍රාප්ත වූයේ ඊයේ රාත්‍රියේ. කොරෝනා වෛරසය ආසාදනය වී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විජයමු ලොකු බණ්ඩාර මහතා රෝගයේ උත්සන්න වීමත් සමග කොළඹ IDH රෝහලේ දැඩි සත්කාරයකකට ඇතුළත් කෙරුණේ ඉකුත් 7 වෙනි දිනයි. දින කිහිපයක් එහි ප්‍රතිකාර ලබමින් සිටි විජයමු ලොකු බණ්ඩාර මහතා අභාව ප්‍රාප්ත වන විට පසු වූයේ 79 වෙනි වියේ. නිරෝධායන නීතිවලට අනුගතව මේ මහතාගේ දේහය අද පසුරු 5ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබුවා. අවමංගල්‍ය සඳහා සහභාගී වූයේ පවුලේ ළඟම ඥාතීන් කිහිප දෙනෙකු පමණයි. 1941 වසරේ අගෝස්තු 5 වෙනි දින හපුතලේදී උපත ලද විජයමු ලොකු බණ්ඩාර මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්. භාෂාවේදියෙකු සාහිත්‍යධරයෙකු මෙන්ම ලේඛකයෙකු ලෙසද කැපී පෙනුණු විජයමු ලොකු බණ්ඩාර මහතා අනතුරුව නීතිඥවරයෙකු ලෙස කලක් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේද සේවය කළා. විජයමු ලොකු බණ්ඩාර මහතා දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසයි. ඔහු 1977 වසරේ පැවති බහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඒ හපුතලේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙසයි. අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු මෙන්ම දේශීය වෛද්‍ය අධිකරණ ඇතුළු කැබිනට් අමාත්‍යදුර රැසක් හොබවමින් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ විජයමු ලොකු බණ්ඩාර මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 18 වෙනි කතානායක ධුරයටද පත් වුණා. 2004 වසරේ සිට 2010 දක්වා එම ධුරයේ කටයුතු කළ ඔහු කලක් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද පත් කෙරුණා. විජයමු ලොකු බණ්ඩාර මහතා තිදරුපියෙක්. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකු බණ්ඩාර මහතාගේද පියාණන්. ජනතාවාදී දේශපාලඥයෙකු සාහිත්‍යධරයෙකු විචාරකයෙකු සහ ප්‍රාමාණික වියතෙකු ලෙස විජයමු ලොකු බණ්ඩාර මහතා තැබූ සලකුණු තවත් බොහෝ කලක් සමාජයේ කතිකාවන්ට මූල බීජ සපයනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. විජයමු ලොකු බණ්ඩාර මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ ඔහුගේ දේශපාලන භූමිකාව පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ බුහුමනට ලක් වූ බවයි. කතානායකවරයෙකු කැබිනට් ඇමතිවරයෙකු සහ ආණ්ඩුකාරවරයෙකු ලෙස ඔහු ශ්‍රී ලාංකීය සමාජයේ නොමැකෙන නාමයක් ලැබුවා. සිංහල භාෂාව හා සංස්කෘතිය පිළිබඳ ප්‍රාඥයෙකු විජයමු ලොකු බණ්ඩාර මහතා ශක්තිමත් භාෂා ප්‍රේමියෙක්. චතුර බවින් පිරිපුන් ඔහුගේ හරබර දෙසුම්සේම මනා වාක් විලාශයේ සාහිත්‍යදරයන් පමණක් නොව සාමාන්‍ය ජනතාවද ඔහු කෙරෙහි ඇදබැඳ තැබූ බව ජනාධිපතිතුමා නිකුත් කළ ශෝක පණිවුඩයේ සඳහන්. හෙළහුලේ සාහිත්‍යදරයෙකු ලෙස අනුපමේය සේවයක් ඉටු කළ විජයමු ලොකු බණ්ඩාර මහතා දේශපාලඥයෙකු ලෙස සිය මාතෘභූමියේ අභිලාෂයන් වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ මහජන සේවයේ උතුම් කොට සැලකූ ලොකු බණ්ඩාර මහතා මෙරට දේශපාලන යුග කිහිපයක නොමැකෙන මතකයක් බවයි. රට ජාතිය උතුම් කොට සැලකූ විජයමු ලොකු බණ්ඩාර මහතාගේ දේශපාලන දිශානතියද හැම විටම එහා බැඳී පැවති බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. විජයමු ලොකු බණ්ඩාර මහතා සිය දිවි ගමනේ ඉමහත් අභියෝග මැද කවර ප්‍රදීපස්තම්භයක් කරා ළඟා වූද තමන් ආරම්භයේදී දැල්වූ පහනේ ආලෝකයේ අමතක නොකළ අව්‍යාජ මිනිසෙකු බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පවසනවා. ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ විජයමු ලොකු බණ්ඩාර මහතා සිය කතානායක දුර කාලය තුළ අපක්ෂපාතීත්වය ආරක්ෂා කර ගනිමින් ක්‍රියා කළ බවයි. කැකුළු තුරු උදානය ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ අටභාගයේ විමල ධර්ම ජාතික පාසල් භූමියේදී 2021 පාසල් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට සමගාමීව මේ වැඩසටහන ක්‍රියාත්මකයි. සෑම වසරකම පළමුවෙනි ශ්‍රේණියට ඇතුළත් කර ගනු ලබන දරුදරියන් සංඛ්‍යාව 3,50,000කට ආසන්නයි. ඔවුන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත් කිරීම හා සෞභාග්‍යයේ දැක්ම හඳුන්වා දුන්
තිරසර පරිසර ප්‍රතිපත්තියට අනුව අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් දායාද කිරීම මේ වැඩසටහනේ අරමුණයි. ජනාධිපතිතුමා සහ මැති ඇමතිවරු දරුවන් සමග එක්ව පැල රෝපණය කරමින් කැකුළු තුරු උදානයේ වැඩසටහන ආරම්භ කළා. ඒ ක්‍රියාත්මක කරනු ලබන්නේ කෘෂිකර්ම සහ අධ්‍යාපන යන අමාත්‍යාංශ එක්වයි. අද ආරම්භ කෙරුණු කැකුළු තුරු උදානයේ වාර්ෂිකව ඉදිරියට රැගෙන යනු ලබනවා. වසර 5ක් ගතවන විට කොස් දෙල් පොල් අඹ ඇතුළු පැල 17 ලක්ෂයක් දරුවන්ගේ අධීක්ෂණයෙන් පරිසරයට එක් කිරීම රජයේ ඉලක්කයයි. නාගරික දරුදරියන්ට තම ප්‍රදේශවලට ගැලපෙන කුඩා ප්‍රමාණයේ ශාක සහ ගෙවතු රහිත නිවාසවල පදිංචි දරුවන්ට බඳුන්ගත පැලයක් සැපේනවා. පැල බෙදා දීම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන අතර ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරීන් මගින් වාර්ෂිකව දරුවා සහ පැලේ පිළිබඳ වාර්තාවක් සැකසීමටද සැලසුම් කර තිබෙනවා. 2021 පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අටභාගයේ විමල ධර්ම විද්‍යාලයට ඇතුළත් වන දරුවෙකුගේ නම ලියාපදිංචි කර පාසල් ලොක් සටහන් පොතෙහි සටහනක් ලැබුවා. වාර්ෂික අයවැයෙන් රජුවපතිතුමාගේ ජනාධිපතිතුමාන් අපේක්ෂා කරන්නේ ඊගනයි ඇතුළු අද දවසේ මලවඩ ශ්‍රේණිය ඇතුළත් වන ලක්ෂ සංඛ්‍යාත දරුවන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොවිඩ් අරමුදල සඳහා රැස් කළ රුපියල් ලක්ෂ 63ක මුදලට අදාළ චෙක්පත ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා විසින් ජනාධිපතිතුමා වෙත බාර දෙනු ලැබුවා. ජනාධිපතිතුමා මෙහිදී කොවිඩ් අරමුදලට සිය මාසික වැටුප් පරිත්‍යාග කළ ගුරුවරුන් තිදෙනෙකුට ප්‍රශංසා සහතික පත් ප්‍රදානය සිදු කළා. අටභාගයේ විමල ධර්ම ජාතික පාසලට පැමිණීම ගැන ගෞරව දක්වමින් විදුහල්පති පූජ්‍ය රූපහ සෝනුත්තර හිමියන් ආචාර්ය මණ්ඩලය සහ දරුවන් සමග එක්ව ජනාධිපතිතුමා වෙත උපහාර තිලිනයක් පිළිගැන්වුවා. විමල ධර්ම ජාතික පාසලේ පළමුවෙනි ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් හා ශිෂ්‍ය නායක නායිකාවන් සමග ජනාධිපතිතුමා සහ මැති ඇමතිවරු ඡායාරූපයකටද පෙනී සිටියා. විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අනුෂ්ක ඉමේෂාන් තමා සිතුමට නැගූ ජනාධිපතිතුමාගේ රුව එතුමා වෙත පිළිගැන්වුවා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද ශෂින් රාජපක්ෂ අනුරාධ ජයරත්න ලොහන් රත්වත්තේ පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුද උදේන කිරිඳිගොඩ වසන්ත යාපා බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. උත්සවයට සහභාගී වීම සඳහා උඩගම මහජන ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමා රැස් වී සිටි ජනතාව සමග කතා බහක නිරත වෙමින් ප්‍රදේශයේ අඩුපාඩු සහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ විමසා බැලුවා. ජනතාව කළ ඉල්ලීම ඉටු කරමින් උඩගම කලවැල්ගොල්ල මාර්ගයේ කාපට අතුරා සංවර්ධනය කිරීමටත් පානීය ජල ගැටලුව පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කිරීමටත් පියවර ගන්නා බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. උඩගම මහජන ක්‍රීඩාංගණය සහ විමල ධර්ම විද්‍යාලය අතර ඇති අටභාගයේ රාජානන්ද විද්‍යාලයේ අභියසට පැමිණ සිටි දරුවන්ගෙන්ද ජනාධිපතිතුමා තොරතුරු විමසුවා. දරුවන් කළ ඉල්ලීමකට අනුව පාසලේ ක්‍රීඩා පිටියේ සහ අඩක් නිම කර ඇති ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර දෙන බව ජනාධිපතිතුමා සඳහන් කළා. ප්‍රධාන උත්සවයට සමගාමීව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම දිවෙන පුරාපේට පාසල්වලදී අද උදේ සිදු කෙරුණා. ඒ සියල්ල සංවිධානය කර තිබුණේ සෞඛ්‍ය උපදෙස්වලට අනුගතවයි. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ උතුරු මැද පළාත් ප්‍රධාන උත්සවය පැවැත්වුණේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයේදී. සබරගමු පළාත් ප්‍රධාන උත්සවය රත්නපුර කුමර විද්‍යාලයේ සංවිධානය කර තිබුණා. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ හැටන් අධ්‍යාපන කලාපයේ ප්‍රධාන උත්සවය පැවැත්වුණේ දික්ඔයවත්ත ශ්‍රීවාන් දෙමළ මහාවිද්‍යාලයේ. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය රඹුක්කන බැද්දේවිල ප්‍රාථමික විද්‍යාලයේ සංවිධානය කෙරුණා. ගාල්ල මානවිල උපනන්ද විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමද සෞඛ්‍ය නීතිවලට අනුකූලව සිදු කෙරුණා. එම්බිලිපිටිය ගුරු ආරගම ප්‍රාථමික විදුහලට සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වුණා. මහනුවර චන්දානන්ද බෞද්ධ කාන්තා විද්‍යාලයට සිසුවියන් ඇතුළත් කර ගැනීමේ උත්සවයද අද පැවැත්වුණා. ඒ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි හිමියන්ද මේ අවස්ථාවට වැඩම කර සිටියා. මහනගර සභා නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දැනුම් දුන්නා. ඒ පළාත් පාලන ආයතන සංසදයේ නියෝජිත හමුවට එක්වමින්
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහිදී කියා සිටියේ අදාළ සංශෝධනය සඳහා දැනටමත් සූදානම් බවයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නොබෝ දිනකින් ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළා. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය, වැටුප් කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ තාක්සේරු දෙපාර්තමේන්තුව සමග පවතින ගැටලු හා කසල කළමනාකරණය සහ විගණනයට අවශ්‍ය පිළියම් පිළිබඳව පළාත් පාලන ආයතන නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කළා. මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ පවතින COVID-19 තත්ත්වයේ හේතුවෙන් පළාත් පාලන ආයතනවල ආදායම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බවයි. ආයතනවල සේවක හිඟය අර්බුද රැසකට හේතු වී ඇතැයිද ඔහු සඳහන් කළා. රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙල ඔස්සේ ඊට අදාළ බදවා ගැනීම සිදු කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. බලය ලබා ගැනීමේදී ඉදිරිපත් කළ පොරොන්දු ඉටු කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීම බවද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළා. 2015 බලයට පත් රජයේ නාගරික සංවර්ධන අධිකාරියට පවරාගත් බලතල අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි 90% පමණ නැවත පළාත් පාලන ආයතනවලට පවරා ඇති බව මේ හමුවේදී හෙළි කෙරුණා. මාර්තු 1 වෙනිදා සිට ඇතැම් සැලසුම් ක්‍රියාත්මක කිරීමට අදාළ නිල හමුවීම් සඳහා පළාත් පාලන ආයතන නියෝජිතින් සම්බන්ධ කර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් එම්.පී.කේ රණවීර මහතා ප්‍රකාශ කළා. පළාත් පාලන ආයතන කටයුතු සැලසුම් කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අදාළ කටයුතු සැලසුම් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී පළාත් පාලන ආයතන නියෝජිතයන්ට දැනුම් දුන්නා. පළාත් පාලන ආයතනවල පවතින තක්සේරු නිලධාරීන්ගේ හිඟය පියවීමට පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට ඒ මොහොතේම උපදෙස් දුන්නා. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරු PPDS මුතුකුමාරන මහත්මිය කියා සිටියේ අලුතින් බඳවා ගන්නා තක්සේරු නිලධාරීන් 263 දෙනා මගින් හිඟය පියවීමට ක්‍රියා කරන බවයි. නැගෙනහිර පළාත් පාලන කොමසාරිස්වරයාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් සිදුව ඇති අකටයුතුකම් පිළිබඳවද නැගෙනහිර පළාතේ පළාත් පාලන නියෝජිතින් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර නැගෙනහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් එන් මණිවන්නන් මහතා මේ හමුවට පැමිණ සිටියේ නැහැ. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත්, භාණ්ඩාගාර ලේකම් SR ආටිගල, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් GJ රත්නසිරි, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් NHM චිත්‍රානන්ද, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න යන මහතුරුද පළාත් පාලන කොමසාරිස්වරු හා නගරාධිපතිවරු ඇතුළු නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. මේ අතර වයඹ මධ්‍යම ඌව හා දකුණු යන පළාත්වල ක්‍රියාත්මක ජල සම්පාදන ව්‍යාපෘතිවල ප්‍රගතිය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වුණා. 2024 වන විට එම සියලුම ව්‍යාපෘති අවසන් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඇඳවා තිබුණේ අර්ලියගහ මන්දිරයේදී. පැවති ආණ්ඩුව ජලාපෝහන අමාත්‍යාංශය යටතේ වසරකට ලබා දී තිබුණේ නව ජල සම්බන්ධතා 1,25,000ක් පමණයි. වත්මන් රජය යටතේ ඒ වසරකට නව ජල සබඳතා ලක්ෂ 4ක් දක්වා ඉහළ දමා ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියාත්බන්දු වික්‍රම මහතා සඳහන් කළා. ඉදිරියේදී නව ජල සබඳතා ලබා දීම ක්‍රමවත් කරමින් මාර්ග කඩා ජලනල එලීම සිදු නොකරන බවත් ඒ වෙනුවට උමම් මාර්ගයක් ඔස්සේ නල එලමින් ජල සබඳතා ලබා දීමට අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළා. මාර්ග ඔස්සේ නල පද්ධතිය එලීමේදී නව ජල සබඳතා සඳහා වෙන් කරනු ලබන මුදලින් 40%ක් පමණ වැය කෙරෙන්නේ වන්දි ලබා දීම සඳහායි. උමම් මාර්ග භාවිතා කිරීමෙන් එම මුදල ඉතිරි කරගත හැකි බවද අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට එක් වූ ජල සම්පාදන හා ජලාපෝහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කළේ මණ්ඩලයේ මාසික ආදායම මේ වන විට රුපියල් මිලියන 28ක් වන අතර ඉදිරියේදී එය මිලියන 40ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි. 2024 වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා. අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද සාකච්ඡාවට එක්ව සිටියා. දශක 4කට ආසන්න කාලයක් සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද 39 වෙනි සංවත්සරය සමරනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය සම්ප්‍රදායේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවට ගෙන යමින් ජාතික රූපවාහිනිය ඉටු කරන යුග මෙහෙවර එදා මෙන්ම අදත් ජනතාවගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වන්නක්. පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ශ්‍රී ලංකාවේ රූපවාහිනී සංස්ථාවේ විකාශය ආරම්භ කෙරුණේ 1982 වසරේ පෙබරවාරි 15 වෙනි දිනයි. මෙය ජපාන රජයේ පරිත්‍යාගයක්. මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේ පුරෝගාමියා වෙමින් ඒ සඳහා උසස් ප්‍රමිතියක් සහ කලාත්මක පරිසමාප්තියක් හඳුන්වා දුන්නේ ජාතික රූපවාහිනියයි. ශ්‍රී ලංකාවේ නිල විද්‍යුත් සංනිවේදකයන් ලෙස සමාජ ප්‍රගමනය උදෙසා පැවරෙන සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රූපවාහිනී සංස්ථාව නිරන්තරයෙන් කැප වී සිටිනවා. ප්‍රේක්ෂකයන්ගේ ඉහළ රසඥතාවය වෙනුවෙන් ජාතික රූපවාහිනිය, චැනල් I, නේත්‍රා යන නාලිකා 3ක් ඔස්සේ වැඩසටහන් විකාශය කරනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වැඩසටහන් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තර සජීවී විකාශයන්හි එදා මෙන්ම අදත් නියමුවා සහ ප්‍රමුඛයයි. ජනකොටස් අතර අන්‍යෝන්‍ය ගෞරවය, සුහදතාව හා විශ්වාසය ශක්තිමත් කිරීමට කැප වී සිටින ජාතික රූපවාහිනිය රටේ සංහිඳියා ක්‍රියාවලිය වෙනුවෙන්ද ඉටු කරමින් සිටින්නේ සුවිශේෂී මෙහෙවරක්.
දිවයිනේ වැඩිම ආවරණ කලාපයක් හිමි සංනිවේදකයා වන්නේද ජාතික රූපවාහිනියයි. නවීන තාක්ෂණයෙන් යුත් මේ ආයතනයේ සතු වටිනාම සම්පත නිර්මාණශීලී නිසඟ හැකියාවන්ගෙන් පිරපු නිෂ්පාදකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයයි. දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ප්‍රේක්ෂකයන්ට එදා මෙදා මෙන්ම මතුදාද තෙලින කරන්නේ හරවත් වැඩසටහන්. පසුගිය වසරේ පැවති රූපවාහිනී සම්මාන උළෙලවලදී සම්මාන රැසකින් පිදුම් ලැබීමටද ජාතික රූපවාහිනිය සමත් වුණා. රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ සම්මානනීය නාලිකාව ලෙස පිදුම් ලැබුවේද ජාතික රූපවාහිනියයි. යම් නාලිකාවක් විසින් දිනාගත් වැඩිම සමස්ත සම්මාන ගණන වූ සම්මාන 16ක් දිනා ගනිමින් වසරේ සම්මානනීය නාලිකාව ලෙස අභිෂේක ලබන්නේ යලිත් වතාවක් ජාතික රූපවාහිනිය ජාතික නාලිකාව. අද වන විට ලෝකයම කොවිඩ්-19 දැඩි වසංගත තත්වයකට මුහුණ පා සිටිනවා. එමකින් සියලු රටවල ජනජීවිතයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්. එවැනි රෝග තත්වයන් පිළිබඳව ජනතාව සංයමයෙන් යුතුව දැනුවත් කිරීමට ජාතික රූපවාහිනිය මේ වන විට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා. වෙනස් වන සමාජයට අනුගත වෙමින් එහෙත් සංස්කෘතිය හා සම්ප්‍රදාය නොබිදමින් ජාතික රූපවාහිනිය සාර්ථක ඉදිරි ගමනක නිරතව සිටිනවා. ඒ පැවරී ඇති සියලු ජාතික වගකීම් නොපිරිහෙලා ඉටු කරමින්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 39 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් ඊයේ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පැවැත්වුණා. ඒ සංස්ථා පරිශ්‍රයේදී රටට ජනතාවට සහ රූපවාහිනී සංස්ථාවේ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම පින්කමේ අරමුණයි. එහි ප්‍රධාන අනුශාසනාව සිදු කරන ලද්දේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින්. රූපවාහිනී සංස්ථාව නිරන්තරයෙන්ම දේශීයත්වය අපේකම සංස්කෘතිය විශේෂෙහි වටිනා අවධානයක් යොමු කරමින් තමාගේ ජාතික නාලිකාවේ කාර්යභාරය ඉටු කරමින් කටයුතු කරන ආයතනයක්. ඒ නිසා වසර 30 ගණනක් මුළුල්ලේ මුළු මහත් ශ්‍රී ලංකා ද්වීපයේම ජනමනස පෝෂණය කරන්නට ගුණධර්මයන්ගෙන් සම්පූර්ණ කරන්නට අපේ ජාතික රූපවාහිනියට ශක්තිය ලැබිලා තියෙනවා. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනාරාමාධිපති කොළඹ නවකෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දේවහන්දියේ ශ්‍රී පඤ්ඤාසේකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය සඳහා වැඩම කළා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පේ විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව, රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් නාරකල යන මහත්වරුද සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් ඇතුළු පිරිසක්ද පින්කමට සහභාගී වුණා. අනතුරුව අද උදේ සංඝගත දක්ෂිනාවක් පිරිනැමුණා. ඇතිවන ඕනෑම ගැටලුවක් විසඳා ගැනීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් ඒ හා සම්බන්ධ සන්ධානයටත් පවතින බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. අපේ සන්ධානය තුළ මත ගැටුම් ඇතිවීම අමුතු දෙයක් නෙවෙයි. මේ සියලුම ගැටුම් පක්ෂයේ හා අපේ සන්ධානයේ අභ්‍යන්තරය තුළ සාකච්ඡා කරලා සුහදව ඒවට විසඳුම් ලබා ගැනීමට පුළුවන් වුණා. ඒ සම්ප්‍රදාය දිගින් දිගටම තියුණා අඛණ්ඩව. සමහර අවස්ථාවලදී බොහොම තියුණු මත ගැටුම් සන්ධානය තුළ ඇති වුණා.
ඒත් ඒවා සාකච්ඡා මාර්ගයෙන් එකඟත්වයකට පැමිණීමට අපිට පුළුවන් වුණා. අනාගතයේ අපි කටයුතු මෙහෙවීමට බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට. මේ රට දියුණු කළා මේ රට ඉදිරියට ගෙන යයි කියලා මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අලුත් දෙයක් කරයි කියලා ඒ බලාපොරොත්තුව තබ 69 ලක්ෂයක් වූ ඡන්දදායකයන්ොත් ඉතිරි ඡන්දදායකයන් අපි කෙරෙහි විශ්වාසය නොතැබූ ඒ ඡන්දදායකයන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න පක්ෂයක් හැටියට වගේම සන්දානයක් හැටියට අපි අපකැප වෙනවා. පුද්ගලික න්‍යාය පත්‍ර උඩ කටයුතු කිරීමක් නැහැ. මේ රටේ ජනතාවට පොරොන්දු වෙච්ච ඒ සියලු දේ ඉටු කර දෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් හැටියට අතිගරු ජනාධිපතිතුමත් අප පක්ෂයේ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාත් අප කැප වී සිටිනවා කියන එක ජනතාව ඉදිරියේ සපත කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සිව්වසරක් පිරීම නිමිත්තෙන් ආසන්න බලමණ්ඩල රැස්වීම් සෞඛ්‍ය පදිස්වලට අනුගතව දිවෙන පුරා සාර්ථකව පැවැත්වෙනවා. ඒ සිව් දෙස සුරැකී සිව්වසර තේමාවෙන්. කුණ්ඩසාල ආසනයේ තරුණ නියෝජිත සම්මේලනය අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ මැණික්හින්න රඹකැන් ශාලාවේදී ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් හා පාක්ෂිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. දේශපාලන පක්ෂ 61කින් දේශපාලන පක්ෂ දෙකක් අවුරුදු 73ක් පාලනය කරපු රටේ අවුරුදු 75ක් 72ක් පරණ දේශපාලන පක්ෂ දෙක අපි අවුරුදු 4යි. ඒ අවුරුදු 4ක් ඇති මේ දේශපාලන පක්ෂයේ විධායකයා අපි සතුයි. විවස්ථාදායකයා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඒ විවස්ථාව හැදුවේ කිසිම දවසක තුනෙන් දෙකක් ගන්න බැරි වෙන විදියට. හැබැයි අපිට ගන්න පුළුවන්. අපි ගැන අසීමිත විශ්වාසයක් තිබුණා මේ රටේ ජනතාව. පළාත් පාලන මැතිවරණය අපේ පක්ෂය හදලා අවුරුදු දෙකක් ඇතුළත 70%ක් අපිට ගන්න හම්බුණා. සීමිත ජනතා සහභාගීත්වයක් විශ්වාසයක් ගොඩනැගෙච්ච දේශපාලන පක්ෂ අලුත් වාර්තාවක් ලෝකෙ පිටලා 48 නිදහසෙන් පස්සේ දේශපාලන පක්ෂයක් අලුතෙන් නිර්මාණය වෙනවා. තුන්වෙනි දේශපාලන බලවේගය හැටියට ආපු එකක් රාජ්‍ය බලයේ විධායකයේ විවස්ථාදායකයේ සහ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනය ගන්න හයියක් ලැබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිවුලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ මර්ධගහමුල කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා සහ පාක්ෂිකයින් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මේ රටේ ඉතිහාසයේ කවදත් නොවිච්ච සාමාන්‍ය පෙළ විභාගයට තරම් තමුන්ගේ ආර්ථික ප්‍රශ්න තමුන්ගේ වෙනත් ප්‍රශ්න හින්දා අධ්‍යාපනයේ මග නතර කරගන්න වෙච්ච දුවා දරුවෝ ගැන හිතුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් විතරයි. නාමල් රාජපක්ෂ තරුණ කටයුතු ඇමතිවරයා උපාධිධාරීන් සහ මේ තරුණ පරපුර ගැන නිතර කතා කරන නායකයෙක්. ඒ නිසා මේ සියලු දෙනා හිතලා දුන්නු රැකියාවක් හත්මුතු පරම්පරා ගානකට වටින රස්සාවක්. ඇයි මං එහෙම කියන්නේ? තාම දැනෙන්නේ නැතුව ඇත්. පඩිය එනවා, වැඩමුළු වලට යනවා, පුහුණු වීම් වලට යනවා. තාම මොනවද කරන්න කියලා ලොකු වැටහීමක් නැහැ. නමුත් පඩිය එනවා. දුවේ පුතේ හත්මුතු පරම්පරාවක් කිව්වේ විශ්‍රාම වැටුපක් එක්ක රැකියාවක් අරගන්න ඔයගොල්ලෝ මේ රටට වග කියන්නම ඕන. රත්නපුර ආසන බලමණ්ඩල රැස්වීම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් මහේෂ් විදානගමගේ යන මහතුරුන්ද ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. කොරෝනා වසංගතේ ඒක අවසන් කරයින් පස්සේ අපිට අපේ වැඩපිළිවෙල හරියාකාරව ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැනටවත් කොරෝනා පාලනය කරලා අද වෙනකොට අපිට එන්නත ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ලංකාව ලෝකයේ පළවෙනිම රට බවට එන්නත හැම කෙනෙක්ටම ලබා දුන්න රට බවට පත් කිරීම තමයි අපේ ඉලක්කය වෙලා තියෙන්නේ. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහොඩේ. හම්බන්තොට සහ තංගල අධිකරණ සංකීර්ණවල ඉදිරි සංවර්ධන කටයුතු අලි සබ්රි මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම අධිකරණවල විශාල නඩු සංඛ්‍යාවක් පවතින බැවින් එය අවම කිරීමට අධිකරණ දෙක ආශ්‍රිත වැඩි ඉඩ පහසුකම් සහිත නව අධිකරණ ශාලා ස්ථාපනය පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ අධිකරණ ශාස්ත්‍රීය නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. පෞද්ගලික වස්වත හිමියන් සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. කොරෝනා වසංගතය හමුවේ පොදු ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත් කිරීම අරමුණයි. පෞද්ගලික වස්වත හිමියන් 24 දිනකට සංකේතාත්මකව ණය මුදල් ප්‍රදානය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී අද සිදු කෙරුණා. බලපිටිය බදුවත්ත ගල්මංගොඩ සහ අම්පේ යන ප්‍රදේශවල නව නිවාස දෙකක් අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී තවත් නිවාස දෙකකට මුල්ගල් තැබීමද සිදු කෙරුණා. හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ 105 වෙනි ජන්මදිනයට සමගාමීව පැවති ලේතන්තිමේ කඳවුරට සහභාගී වූ 100 දෙනෙකු සඳහා වේලි සලාක බෙදා දීමේ දෙවැනි අධීරය පැවැත්වුණා. ඒ පිළිමතලාවේ පිහිටි ඒ මහතාගේ නිවසේදී මේ සංවිධානය කරන ලද්දේ ඩී.බී. විජේතුංග පදනම විසින්. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. ආයිබෝන්